from BNN24. This is BNN24 Prime Time. Live from Studio 24 in Colombo. ආයිබෝවන් වෙලාව රාත්‍රී 8යි. සියල්ල එක් තැනකට BNN24 රාත්‍රී 8 ප්‍රයිම් ටයිම් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගයි ඔබ එක්වන්නේ. අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම රවිදු විජයසිංහ. මම ශාරා කෝට්ලගේ BNN24 මුල්ම අවධානය දවස උණුසුම් කළ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙතයි. විසිවන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට තම සහය ලබා දෙන බව ත්‍රෛනිකායක මහා හිමිවරුන් වෙත ලිපියක් යොමු කරමින් ජනපති පවසයි. රජයට එරෙහිව ඡන්දය භාවිතා කිරීමට ලංකා කම්කරු කොංග්‍රසයද තීරණය කරයි. අගමැතිගේ ඉවත් නොවීම ගැන හිටපු ජනපතිගේ ප්‍රකාශය. පෙරේතකමනේ. තවත් මේ එක පැත්තකින් බය ඇති හිරේදායි කියලා එන ආණ්ඩුවක් කරපු වැරදි වැඩවලට ගුරු විදුහල්පතිවරුත් ලෙඩ වෙයි. බස් සංගමයත් වර්ජනයකට සැරසෙයි. පාස්කු ප්‍රහාරයේ වින්දිතෙන් වෙනුවෙන් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වතිකානයේදී විශේෂ දේව මෙහෙයක්. ප්‍රංශ ජනාධිපතිවරණයේ ජය එමානුවෙල් මැක්‍රෝන්ට. විසිවන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම පිළිබඳව පාර්ලිමේන්තුව තුළින් යම් ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් ඊට සහාය ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ත්‍රෛනිකායක මහා හිමිවරුන් ජනාධිපතිතුමන් වෙත යොමු කළ ලිපියකට පිළිතුරු දක්වමින්. රටේ වත්මන් අර්බුදය විසඳා ගැනීම සඳහා කරුණු 6ක් යෝජනා කරමින් ත්‍රෛනිකායක මහා හිමිවරුන් විසින් මෙම ලිපිය පසුගිය 4 වෙනිදා ජනාධිපතිතුමා වෙත යොමු කර තිබුණා. එම ලිපියෙන් උන්වහන්සේ පෙන්වා දුන්නේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහා විසිරුවා හැරිය යුතු බවත් ඡන්දයකින් මහජන නියෝජිතයින් තෝරා පත් කර ගන්නාතුරු සියලු පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගත යුතු බවයි. එමෙන්ම එම අන්තර්කාලීන ආණ්ඩුවට උපදෙස් ලබා දීම සඳහා විශේෂඥ උපදෙස් මණ්ඩලයක් පත් කළ යුතු බවද මහා හිමිවරුන් යොමු කළ ලිපියේ සඳහන්. වහන්සේ වැඩිදුරටත් පවසා තිබුණේ පත් කරනු ලබන අන්තර්කාලීන ආණ්ඩුවේ තීන්දුව තීරණවලට අනුගතව ක්‍රියාත්මක වීමට ජනාධිපතිතුමන් බැඳී සිටිය යුතු බවයි. මෙම ලිපියට ජනාධිපතිතුමාගෙන් පිළිතුරක් නොලැබුණු බව පවසමින් උන්වහන්සේ විසින් යලිත් වරක් පසුගිය 20 වෙනිදාද ජනාධිපතිතුමන් වෙත ලිපියක් යොමු කර තිබුණා. එම ලිපි දෙකටම පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිතුමන් විසින් මහා හිමිවරුන් වෙත ලිපියක් යොමු කර තිබුණා. ඔපුටා ගැනීම. ඔබ වහන්සේලා විසින් මීට පෙර මාවිත එවන ලද එනම් 2022 අප්‍රේල් මාස 4 වන දින ඉදිරිපත් කරන ලද යෝජනාවලියේ අන්තර්ගත කරුණු කිසිසේත් මා විසින් නොසලකා හැර නොමැති බව ඉතා ගෞරවයෙන් යුතුව ඔබ වහන්සේලා වෙත ප්‍රථමයෙන්ම කාරුණිකව ප්‍රකාශ කර සිටිමි. මේ වන විටත් ඔබ වහන්සේලා විසින් පෙන්වා දෙන ලද රටේ මතුවී ඇති ආර්ථික අර්බුදය වහාම විසඳීමේලා අප විසින් ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇත. ජනතාව මුහුණ දෙන ඉතා අසීරු ජීවන තත්ත්වය පිළිබඳව මාහට අවබෝධයක්ද නැතුව නොවේ. දෛනික සංඛ්‍යාලේඛන හා දත්තමත පදනම්ව විශේෂඥ සහයද ඇතිව මා අමාත්‍ය මණ්ඩලය සමග කටයුතු කරන බව කාරුණිකව දන්වා සිටිමි. ඒ අනුව මහජනතාවට අත්‍යවශ්‍ය වන ආහාර, ඖෂධ, ගෘහස්ත ගෑස් මෙන්ම නොයෙකුත් ඉන්ධන සැපීම් සම්බන්ධව සකස් කරන ලද සැලසුම් මේ වන විටත් දැඩි අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ අනුව නව මුදල් අමාත්‍යවරයා, නව මහ බැංකු අධිපතිවරයා සහ නව භාණ්ඩාගාර ලේකම් මා විසින් පත් කරන ලද ජාත්‍යන්තර මූල්‍ය විශේෂඥයින්ගේ මඟ පෙන්වීම මත අදාළ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ මිත්‍ර රටවල් සමග දැනටමත් සාකච්ඡා කරමින් අවශ්‍ය පියවර ගනිමින් සිටිති. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ඉන්දීය රජය දැනටමත් යහපත් ප්‍රතිචාර දක්වා ඇති හේයින් පවතින ආර්ථික අර්බුදයට තිරසාර විසඳුමක් ලබා ගන්නා තෙක් ඉදිරි සති කිහිපය තුළ තාවකාලික විසඳුමකට යා හැකි බවට තරයේ විශ්වාස කරමි. රටේ ජනාධිපතිවරයා වශයෙන් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාවර කිරීම උදෙසා මම කැපවී සිටිමි. ඔබ වහන්සේලා විසින් සඳහන් කොට ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම පිළිබඳවද පාර්ලිමේන්තුව තුළින් යම් ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් ඒ පිළිබඳව මාගේ සහයෝගය දක්වන බවද එවැනි සංශෝධනයක් ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව එක්ව සිදු කළ යුත්තක් බැව්ද කාරුණිකව සිහිපත් කරනු කැමැත්තිමි. තවද රටේ පවතින වර්තමාන තත්ත්වයට ස්ථිරසාර විසඳුමක් උදෙසා තම දායකත්වයේ අපේක්ෂාවෙන් සියලු දේශපාලන පක්ෂවලට
සර්වපාක්ෂික සමුළුවකට කරන ලද ආරාධනාවටද අමාත්‍ය ධූර බහර ගනිමින් රට පත්ව ඇති තත්වයෙන් මුදවාලීම සඳහා සහාය ලබා දෙන්න ලෙසට පිරිසිදු චේතනාවෙන් යුතුව කළ ඉල්ලීමටද මේ වන තෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබීම කනගාටුවට කරුණකි. එසේ වුවත් මාගේ ආරාධනය සියලු දේශපාලන පක්ෂ සඳහා තවදුරටත් එලෙසම පවතින බවද දන්වනු කැමැත්තෙමි. ඒ නිසා මා හෝ අප රජය හෝ කිසිදු අවස්ථාවක් ඔබ වහන්සේලා ඉදිරිපත් කරන යෝජනා හෝ ජනතා අභිලාෂයන් හෝ බැහැර කොට කටයුතු නොකරන බවට සිහිපත් කරමි. මෙතෙක් මාගේ දුරකාලය වූ වසර දෙකහමාරක් තුළ නොයෙකුත් දේශපාලන පක්ෂ මෙන්ම නොයෙකුත් ජන කණ්ඩායම් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ සමාජ ක්‍රියාකාරිකයින් විසින් පවත්වන ලද උද්ඝෝෂණ පෙළපාලි සාමාන්‍ය ජන ජීවිතයට බාධා වන අයුරින් මාර්ග අවහිර කිරීම වැනි දෑවලදී කිසිදු ආකාරයක බැටන් පොළු ප්‍රහාරයක් හෝ කඳුළු ගෑස් වැනි සාමාන්‍යයෙන් උද්ඝෝෂණ මර්ධනය කරන කිසිදු ආකාරයක කටයුත්තක් අපගේ රජය විසින් නොකරන ලද බැව් සිහිපත් කරනු කැමැත්තෙමි. මාගේ කාර්යාලය ඉදිරිපස සිටිමින් කරන ලද කිසිදු විරෝධතාවයකට හෝ උද්ඝෝෂණයකට පොලිසිය ත්‍රිවිධ හමුදාව යොදා ගනිමින් පහර දීම් වැනි මර්ධනකාරී ක්‍රියා අනුගමනය නොකරන ලද බැව්ද ඔබ වහන්සේලාට ගෞරවයෙන් සිහිපත් කරමි. 2022 අප්‍රේල් 19 වන දින මහජන විරෝධතාවයේ අතරතුර සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් මා දැඩිසේ කම්පාවට පත් වන අතර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කණ්ඩායම් කිහිපයකටම උපදෙස් ලබා දී ඇත. එම පරීක්ෂණ අවසන් වූ වහම ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේලා දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේලාද සඳහන් කරන පරිදි දැනට උද්ගත වී ඇති ආර්ථික අර්බුදයට පැවති සියලුම රජයන් වගකිය යුතු අතර ඒවාට తాවකාලික හා තිරසර විසඳුම් ලබා දීමට අප රජය මේ වන විට විධිමත් මාර්ගයකට අවතීර්ණ වී ඇති බැවින් එහි නිසි ප්‍රතිඵල නෙලා ගැනීමට යම් කාලයක් අප වෙත ලබා දෙන බෙන් ඔබ වහන්සේලාගෙන් දෙපා නැමද ඉල්ලා සිටින අතරම ඔබ වහන්සේලාගේ අවවාද අනුශාසනා ඉතා ගෞරවයෙන් යුතුව ඉදිරියේදීත් අපේක්ෂා කරමි. සියලු දේශපාලන පක්ෂ එකතු කරගෙන වත්මන් අර්බුදකාරී දේශපාලන වාතාවරණය සමතයකට පත් කිරීම හා අද අප රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඔබ වහන්සේලා මැදිහත් වී යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට යෝජනා කරන්නේ නම් ඒ සඳහා මාගේ පූර්ණ දායකත්වය ලබා දෙන බැව්ද ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. ඔපුටා ගැනීම අවසන්. අන්තර්වාර පාලනයක් සම්බන්ධයෙන් මහා නාහිමිවරුන් ඇතුළු පාර්ශව කිහිපයක් යෝජනා ඉදිරිපත් කරද්දී සමගි ජනබලවේගයේ ඇතුළු තවත් පාර්ශව කිහිපයක් රජයට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනවා. මේ අතර ලංකා කම්කරු කොංග්‍රසය රජයට එරෙහිව පාර්ලිමේන්තුවේදී සිය ඡන්දය භාවිතා කිරීමට තීරණය කර තිබෙනවා. පවතින රජයට සහ ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් සහ දෝෂාභියෝගයක් ගෙන ඒමට සමගි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා පවත්වමින් සිටිනවා. විපක්ෂ නායක කාර්යාලයේදී ඒ පිළිබඳව අවස්ථා කිහිපයකදීම සාකච්ඡා පැවැත්වූ අතර ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ඇතුළු මන්ත්‍රීවරුන්ගේ සහාය ඊට ලබා ගැනීම කෙරෙහිද ඔවුන්ගේ අවධානය යොමුව තිබෙනවා. මේ අතර අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීම සම්බන්ධයෙන් සිය අදහස් පළ කළා. සජබ විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන්න සූදානම් වුණු අවස්ථාවේ අපි කිව්වා 113 හදාගන්නේ නැතුව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවොත් එයින් සිදුවන්නේ විශ්වාසභංගත්වයේ කෙසේ වෙතත් ආණ්ඩුවට විශ්වාසය පළ කරන යෝජනාවක් බවට පත් වෙනවා. ඒ නිසා 113 හදනතුරු පොඩ්ඩක් ඉන්න කියලා අපි සජවෙන් ඉල්ලීමක් කරා. ඔන්න දැන් නම් 113 වෙනුවට 120ක්ම හැදිලා තියෙනවා. කොහොමද වෙන්නේ? අපි අංක ගණිතෙන් ගණන් හදලා බලමු. විපක්ෂයට තිබ්බේ മന്ത്രി ධූර 65යි. අපි 42ක් විපක්ෂයට ආවා. 3 දෙනෙක් ආපහු ඇමුත් ධූර අරගෙන ගියා. ඒතර දැන් අපේ ඉතිරි 39 65ට එකතු කරාම දැන් 104යි. ඊට පස්සේ අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වර්තමාන ආණ්ඩුව ඉල්ලා අසිය යුතු බවට පොහොට්ටුවේ മന്ത്രിවරු 10 දෙනෙක් ලිඛිත ප්‍රකාශයක් සිදු කළා. 104යි 10යි දැන් 114යි. 20 වෙනි සංශෝධනයේදී සිට ආණ්ඩුවට සහාය පළ කරමින් සිටි විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරු 3 දෙනෙක් ආණ්ඩුවට ලබා දෙන සහාය ඉවත් කරගෙන තමන්ගේ පක්ෂවලට යලි ගොනු වුණා. දැන් 114යි 3යි 117යි. ඒ වගේම නාලක ගොඩේවා ඇමතිතුමත් ඩලස් අලහප්පෙරුම හිටපු ඇමතිතුමත් කෝප් සභාපති චරිතයේ මන්ත්‍රීතුමත් තමන් වර්තමාන ආණ්ඩුව අන්තර්කාලීන ආණ්ඩුවකට ඉඩ සලසමින් වහාම ඉවත් විය යුතු බවට ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කළා. ඒ තුනත් එකතු කරාම ඔන්න දැන් 120යි. 113 වෙනුවට වර්තමාන ආණ්ඩුව ඉවත් විය යුතුයි කියන මතය දැන් පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු 120ක්ම සිටිනවා. දැනට තමන්ගේ මතය ප්‍රසිද්ධ නොකළ තවත් පොට්ටුවේ മന്ത്രിවරු විශාල පිරිසක් විශ්වාස භංගයකදී සහාය දැක්වීමට සිටින බව මම ඊටාම විශ්වාසයෙන් සඳහන් කරනවා.
මේ අතර පවතින රජයට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය භාවිතා කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර තිබෙනවා. එහි ප්‍රධාන ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළා. මේ අතර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු යෝජනා ඉදිරිපත් කරමින් සිටියා. හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරු මහතාද පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී ජාතික න්‍යාය පත්‍රය පෙරදරි කරගත් සර්වපාක්ෂික නව ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බවයි. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සිදු කළ යෝජනාව තමන්ද අනුමත කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාද ට්විටර් සටහනක් තබමින් සඳහන් කළා. ඒ අතරතුර 21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මේ වන විට යෝජනා ඉදිරිපත් වී ඇති අතර එම යෝජනා අද ජනාධිපතිතුමන් වෙතද ඉදිරිපත් කළා. මෙම පසුබිම තුළ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළේ තමන් ආණ්ඩුවෙන් ඉවත් නොවන බවත් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එය තමන්ගේ මූලිකත්වයෙන් සිදුවිය යුතු බවයි. අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අත්තනගල්ලේ පැවති වැඩසටහනකින් අනතුරුව අදහස් පළ කළා. පෙරේතකමනේ. තවත් මේ එක පැත්තකින් බය ඇති හිරේ දායි කියලා එන ආණ්ඩුවක් කරපු වැරදි වැඩවලට අනිත් පැත්තෙන් තව ටිකක් කණ්ඩ කොච්චර තිබුණත් රාජපක්ෂලාට මදි. හැබැයි ඉතින් මට නම් විලැජ්ජයි. කොච්චර මිනිස්සු ඵලයන් කියද්දි බලය එල්ලලා ඉන්නවා. ඉන්ධන හිඟය හමුවේ පවතින ප්‍රවාහන දුෂ්කරතාවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසටත් රට තුළ හමුවේ පවතින ගැටලුවලට කඩනමින් විසඳුම් ලබා දෙන ලෙස බල කරමින් ගුරු විදුහල්පතිවරුන් අද සංකේත වැඩ වර්ජනයක නිරත වුණා. මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ රජය ත්‍රිනිකායක මහා හිමිවරුන්ගේ අනුශාසනා පරිදි කටයුතු නොකරන්නේ නම් ඔවුන්ටද වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට සිදුවන බවයි. ප්‍රවාහන දුෂ්කරතා සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසට රජයට බල කරමින් අද දිවයින පුරා ගුරු විදුහල්පතිවරුන් සංකේත වැඩවර්ජනයක නිරත වුණා. පසුගිය දිනක ගුරු සංගම් විසින් එල්ලා සිටියේ ගුරු විදුහල්පතිවරුන්ට පදිංචි ස්ථානයේ සිට ආසන්නතම පාසල වෙත පත්වීම් ලබා දෙන ලෙසයි. එම ඉල්ලීමට ඉක්මන් ප්‍රතිචාර ලබා දෙන ලෙස ඉල්ලමින් සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ රජයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරනවා. මේ හේතුවෙන් අද දිවයිනේ පාසල් වල වැඩ කටයුතු වලට දැඩි ලෙස බාධා එල්ල වුණා. පුතේ අද ළමයි නැද්ද? ගෙදර නේද? ළමයි ගෙදර කියලා. ළමයි නෑ පන්ති. මේ අතර දිවයින පුරා වෘත්තීය සමිති බොහොමයක් රජයට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙමින් සිටිනවා. බස්හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ත්‍රිනිකායක මහානායක හිමිවරුන් පැවසූ ආකාරයට රජය කටයුතු නොකරන්නේ නම් ඔවුන්ද වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සූදානම් බවයි. ත්‍රිනිකායක හාමුදුරුවෝ දැනුම් දීමක් කරා ගිය සතියේ ඒකට වැඩ කටයුතු කරේ නැත්නම් අපිටත් ඉදිරියේදී එය ක්‍රියාත්මක කිරීම සඳහා අපිට පාරට බයින්න අපේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වෙන්න සිද්ධ වෙනවාමයි. මේ අතර අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වෘත්තීය සමිතිද වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට නියමිත බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු SP විතානගේ මහතා පැවසුවා. ඒ අනුව දුම්රිය වෘත්තීය සමිති 29ක පිරිස් මෙම සංකේත වැඩවර්ජනයට සම්බන්ධ වෙනවා. දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ ලෙස මේ වැඩවර්ජනයට සම්බන්ධ වෙනවා. 28 වෙනිදා මේ වැඩවර්ජනය ක්‍රියාත්මක කරනවා. 27 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට 28 වෙනිදා මධ්‍යම රාත්‍රිය දක්වා එක් දින වැඩවර්ජනයකට සියලුම දුම්රිය සේවකයන් මැදිහත් වෙනවා. වෘත්තීය සමිති 29ක් මේ සඳහා සම්බන්ධ වෙනවා. ඒ නිසා මේ දුම්රිය නතර වීම සහ දුම්රිය ධාවන කටයුතු වලින් ඉවත් වීම සේවකයෝ මේ වෙනකොට තීන්දුව කරලා තිබෙන්නේ. ඒ නිසා අපි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ ලෙස අපි සියලුම දුම්රිය සේවකයන් දැනුවත් කර තිබෙනවා. මේ වෙනකොට තමන්ගේ සේවාවන් වලින් ඉවත් වෙලා දුම්රිය ධාවන කටයුතු අත්හිටවලා මෙන්න මේ රටේ මේ ජනතා අරගල වලට සහයෝගය දෙන්න. විරෝධතා මැඩ පැවැත්වීම අරමුණු කොට ඇන සහිත මාර්ගබාධක යොදා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට රට තුළ දැඩි කතා බහක් ඇතිව තිබෙනවා. මේ පිළිබඳව අප කළ විමසුමක්.
අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බලමණ්ඩලයේ සංවිධාන කළ පාගමනක් ඊයේ පසුරුවේ ආරම්භ කිරීමට කටයුතු කරන්නේ ජනාධිපතිවරයාට සහ පවතින රජයට විරෝධය පළ කරමින් කොටුව දුම්රියපුල ඉදිරිපිට සිට ගාලුමුදර දෙසට ගමන් කිරීමට ඔවුන් සැලසුම් කර තිබුණත් ජනාධිපති මන්දිරය අවට මාර්ග සහ ගාලුමුදරට පිවිසෙන මාර්ග සියල්ල අවහිර කිරීමට පොලිසිය ක්‍රියා කර තිබුණා. එලෙස යොදා තිබූ මාර්ග බාධකවල ඇතැම් ස්ථානයන්හි උල් ඇනවැනි යමක් සවිකොට ඒවා කළු පැහැති ඉටිකොළ වලින් ආවරණය කර තිබෙනද දක්නට ලැබුණේ මෙලෙසින්. දැඩි ආන්දෝලනයකට තොරදුන් එම උල් ඇන සහිත මාර්ගබාධක පිළිබඳව ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කර සිටියේ එබගින් ජනතාවට බරපතල තුවාල සිදුවිය හැකි තත්ත්වයක් මතු කිරීම පිළිබඳව තම සංගමයේ දැඩි අවධානයෙන් පසුවන බවයි. එසේම ඔවුන් රජයට අවධාරණය කරන්නේ පොලිස්පති පොලිසිය සහ සන්නද්ධ හමුදා ඕනෑම තත්ත්වයකදී ක්‍රියා කළ යුත්තේ විරෝධතාකරුවන්ගේ සහ ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමට බවයි. බෙවන් ක්‍රියා තුළින් සිදුවනුයේ මහජනතාවට සාමකාමී උද්ඝෝෂණ කිරීමේ සහ නිදහසේ ගමන් කිරීමේ පුරවැසි අයිතිය උල්ලංඝනය කිරීමක් බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනවා. යම් හේතුවක් මත ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් ඇති වූහොත් එය රටට දරුණු ප්‍රතිවිපාකයක් අත්කර දීමට හේතුවක් විය හැකි බවත් ඔවුන් තම නිවේදනය තුළින් පෙන්වා දෙනවා. මේ අතර අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කළ විරෝධතාවයේදී යම්කිසි මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇතැයි සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තම නියෝජිත කණ්ඩායමක් අනියුක්ත කර තිබෙනවා. මානව හිමිකම් කොමසාරිස් නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේ අදාළ නියෝජිතින් පිරිස ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවයි. යම් මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇතනම් ඊට අදාළ ක්‍රියාමාර්ග වෙත යොමු වීමටද තමන් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. මේ අතර මේ සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. තව මාසයක් විතර යද්දි මේ අර්බුදය තවත් වැඩි වෙනවා. අපි දැකලා තියෙනවා පොඩි හෝ මාර්ග බාධකයක් එහෙම නැත්නම් ටයර් එකක් පාරට දැම්ම කියලා මිනිස්සුන්ට ගහලා එලවනවා. මිනිස්සුන්ට වෙඩි තියනවා. මිනිස්සුන්ගේ නිරේ දානවා මාස ගණන්. ඒ උද්ඝෝෂකයෝ පාර හරස් කරා විතරද මිනිස්සු පීඩාවටපත් වෙන්නේ. ඒ වගේම තමයි එදා ඒ මාර්ග බාධක වල මේ කටු හයි කිරීම හා ඒ දේවල් වලින් ගියේ. උන් ලබා දීපු ඇඟවීම මොකක්ද? අපි එයයි බරපතල ලෙස ගන්න ඕනේ. අද උල්කටු හයි කරා වගේම හෙට මේගොල්ලෝ ඊළඟ පියවරට යන්න පුළුවන්. ඒ හින්දා මේක මෙතනම නතර වෙන්න. පාර හාරලා යකඩ ගම්බි පාරට බස්සලා පොදු දේපල හානි වෙන විදියට ස්ථීර බැරියල් පාවිච්චි කරලා පාරවල් ඔක්කොම ටික බැවුවා. මේ පාරවල් ටික කියලා කියන්නේ මහින්ද රාජපක්ෂලාගේ ගෝඨාභය රාජපක්ෂලාගේ බූදල නෙමෙයි. මේ අඟල් 2.5 ඇන හයි කරපු බැරියල් පාවිච්චි කරලා තිබුණ සමහර හන්දිවල. එතකොට ඒ අතු පේන්නේ නැති වෙන්න කළු ඉටිරේදී ආවරණය කරලා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ බැරියල් එකේ හැප්පුණු ගමන් අඟල් 2-3ක් ඇණයක් Tamange ඇඟට බහින විදිහට ඒ බැරියල් පාවිච්චි කරලා. ඒක බරපතල ප්‍රශ්නයක්. ගාලුමුදර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන නිර්පාක්ෂික ජනතා අරගලයේ 17 වැනි දිනය අදයි. දින 17 පුරාම ගාලුමුදර ඉදිරිපිට පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම් දොරටුව නිර්පාක්ෂික ජනතා අරගලයේ විරෝධතාකරුවන්ගෙන් අවහිරව පවතිනවා. මේ අතර සංකේත වැඩ වර්ජනයක නිරත වූ ගුරු විදුහල්පතිවරුන්ද අද ගාලුමුදර ජන අරගලයට එක්ව සිටියා. විශ්වවිද්‍යාල සිසුන් සිවිල් ක්‍රියාකාරිකයින් පූජ්‍ය පක්ෂය කතෝලික පියතුමන්ලා ඇතුළු විවිධ ආගම් නියෝජනය කරමින් බොහෝ පිරිස් මෙම විරෝධතාවයට සම්බන්ධව සිටිනවා. දින 17ක් පුරාවට අවැසි නොතකමින් එම පිරිස් ගාලුමුදර පිටියේ දිවාරෑ ගත කරමින් මෙම විරෝධතාවයේ නිරත වන්නේ පවතින ආර්ථික අර්බුදයට හා රජයට විරෝධය පළ කරමිනුයි. මේ අතර අන්තර් විශ්වවිද්‍යාලීය සිසුන් ඊයේ සංවිධාන කළ විරෝධතා පාගමන ඊයේ පස්වරුව වෙන විට ගාලුමුදර ජන අරගල භූමිය වෙත ළඟා වුණා. ඔවුන් ඊයේ දහවල් එහි පැමිණීමට සැලසුම් කර තිබූ නමුත් ආරක්ෂක අංශ එම පාගමන මාර්ග බාධක යොදා අවහිර කළා. තමන්ගේ දරුවන්ට කන්න දෙන්න විදියක් ඇති වෙලා තියෙන්නේ. කිරිපිරිටි කරන්න දෙන්න විදියක් නෑ. ගෑස් ටික නෑ. කරන්ට් එක නෑ. මේ රටේ මුකුත් නෑ. නැත්තරම නැති කරලා ඉවරයි මේ රට. මේ අතර ගාලුමුදර පිටියේ පැවතෙන විරෝධතාවයට සහාය පළ කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විරෝධතා ක්‍රියාත්මක වුණා. ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට ඉදිකර ඇති ගෝඨා ගෝගම ශාඛාව ලෙස නම් කර ඇති විරෝධතා භූමියේ ශාන්ති කර්මයක්ද පැවැත්වුණා. එය නම් කර තිබුණේ ගෝඨා සන්නිය ලෙසයි.
මේ අතර වෘත්තීය සමිති බහුජන ව්‍යාපාරය විසින් අනුරාධපුර නගරයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණේ පවතින රජයට විරෝධය පළ කරමින් සහ ගාලුමෝදර පැවැත්වන ජනතා අරගලයට සිය සහාය පළ කරමිනුයි. රාජපක්ෂලාට කියනවා දැන් උඹලගේ කාලේ හරි දැන් මොන ජිල් මාට් එක දැම්මත් උඹලට ඔය සියසුන් වල ඉන්න බෑ සියසුන් වල ඉන්න අයිතියකුත් නෑ මොකද උඹලා මේ රට විනාශ කරලා ඉවරයි දැන් අපි පණිවිඩයක් දෙනවා අද වෘත්තීය සමිති උඹලට තරවටු කරනවා ඵලයල්ලා එහෙම නොවුනොත් මේ රටේ ඊළඟ අරගලය වෘත්තීය සමිති බහුජන ව්‍යාපාර එකතු වෙලා පටන් ගන්නවා. මේ අතර මුද්‍රණ ශ්‍රේෂ්ත්‍රයට අදාළ සමාගම්වල පිරිස් අද කොල්ලුපිටියේ සිට පාගමනින් ගාලුමෝදර දක්වා පැමිණියා. ඔවුන් ප්‍රකාශ කළේ පවතින කඩදාසි හිඟේ හේතුවෙන් තමන් දැඩි ලෙස ගැටලුකාරී තත්වයකට මුහුණ දී ඇති බවයි. කරන්දෙනිය ඌරගස්මන් හන්දිය ප්‍රදේශයේ ගොවීන් පිරිසක්ද අද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. වගා කටයුතු සඳහා පොහොර ලබා දෙන්නයි බල කරමින් බෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. අද පෙරවරුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයක් එම දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පැවැත්වුණා. මේ අතර රමුකන නගරයේ සාමකාමී විරෝධතාවයට එල්ල කළ පොලිස් වෙඩි ප්‍රහාරයට වගකියුත්තන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත මහජන පෙත්සමට අත්සන් ලබා ගැනීම අද කෑගල්ල නගරයේදී සිදු කෙරුණා. ගාලුමෝදර අලුත්ම තත්ත්වය දැනගැනීම සඳහා අප දැන් සජීවීව සම්බන්ධ කරගන්නවා VNN24 ප්‍රෘත්තිංශයේ රිසාම් සාෆීර්ව. රිසාම් මේ වෙලාවේ මම ඉන්නේ ගාලුමෝදර පිටියේ අඛණ්ඩව 17 වන දිනටත් අද දවසේ ගාලුමෝදර පිටියේ මේ විදිහට ජනතා අරගලය පැවැත්වෙනවා. මේ රට තුළ පවතින ගැටලු වලට විසඳුම් ඉල්ලමින් රටේ පාලකයාට විරෝධය පළ කරමින් රටේ පාලනයේ තියෙන අක්‍රමවත් බවට විසඳුම් ඉල්ලමින් මේ විදිහට ජනතාව දින ගණනාවක් මෙම ස්ථානයට ඇවිල්ලා ඔවුන්ගේ විරෝධතාවය පළ කරන ආකාරයක් දකින්නට පුළුවන්. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ දිනෙන් දින මේ අරගල භූමිය ශක්තිමත් වෙනවා. දිනෙන් දින විවිධ පිරිස් මේ අරගල භූමියට එකතු වෙලා ඔවුන්ගේ විරෝධය පළ කරන ආකාරයක් අපිට දකින්නට පුළුවන්. එදා රට රකපු ජාතිය එදා රට වෙනුවෙන් සටන් කරපු රණවිරුවන් අද වෙද්දී මේ රට තුළ පවතින ආර්ථික අර්බුදය වෙනුවෙන් සටන් කරන්න ඔවුන් මේ ස්ථානයට ඇවිල්ලා සටන් කරන ආකාරයක් දකින්නට පුළුවන්. අයහපත් කාලගුණයක් පැවැත්වුණත් ඒ කාලගුණේ නොතකා ඔවුන් තමන්ගේ විරෝධතාවයේ නියලන ආකාරයක් තමයි දකින්නට තියෙන්නේ. මෙතන අද වෙද්දී ලොකු බලයක් තියෙනවා මේ අරගල භූමියට. මේ අරගල භූමිය ඉතාමත් ශක්තිමත් ගුරු ගොවි සංඝ වෙද කම්කරු කියන පංචමහා බලවේගය මේ තැනට ඇවිල්ලා මේ රටේ අර්බුදයට විසඳුම් ඉල්ලමින් මේ සියලු ගැටලු වලට විසඳුම් ඉල්ලමින් ඔවුන් අරගලේ නියලන ආකාරයක් තමයි අපිට දකින්නට තිබෙන්නේ. අද දවසේ ගාල්මුද්‍ර පිටියේ සිට ඔබව මේ විදිහට සජීවීව හමුුනේ තරිඳු පසින්දු සමගින් මම රිසාම් ජාෆර් VNN24 වෙනුවෙන්. ස්තුතියි රිසාම් තොරතුරු ගෙනාවාට. අප්‍රේල් 12 ඉතිහාසයේ කළු දිනය. තොරතුරු දකිමු විරාමයෙන් අනතුරුව. පළවෙනි වතාවට මේ රට බංකොලොත් රටක් හැටියට ලෝකෙට කිව්වා. ඔබ යලිත් VNN24 සමග. ඔව්. ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කළ අප්‍රේල් 12 වෙනිදා මෙරට ඉතිහාසයේ කළු දිනයක් බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අප සමග අද ටෝක් 24 වැඩසටහනට එක්වෙමින්. ලංකාවේ නීතිය සකස් වුණේ එදා විදේශිකයන් ලංකාවෙන් එළියට යනකොට සකස් වෙච්ච නීති පදනම් කරගෙන තමයි අද රට දුවන්නේ. එදා මේ නීති හදනකොට ඔවුන් බේසික් සංකල්පයක් ගොඩනගත්. ප්‍රධානින් වංචා දූෂණය හොරකම් කරන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි ප්‍රධාන ගණන් දීමේ නිලධාරියගෙන් නතර වෙන නීති පද්ධතියක් තමයි ලංකාවේ තියෙන්නේ. හැබැයි ඊට උඩ මිනිස්සු හොරකම් කරන්න ගත්තා. ඒතකොට ඒගොල්ලෝ නීතියට අහු වෙන්නේ නැහැ. ඒතකොට මේකට නීති පද්ධතිය වෙනස් කරන්න ඕනේ. හැබැයි නීති පද්ධතිය වෙනස් කරේ නැහැ. තාමත් අරන් එන්නේ අර පරණ නීති ක්‍රම විදිහට තමයි රට දුවන්නේ. ඒ රට දුවන්න විදියක් නැහැ දැන්. මොකද අයිතිකාරයා රටේ අයිතිකාරයා හොරකම් කරනවා. රටේ පාලකයෝ හොරකම් කරනවා. ඇත්තටම ජනතාවගේ සල්ලි ඒ විදිහට පාලකයෝ ගාව තියෙනවද? ඒ කා ගාව තියෙනවද කියන්න නම් මම දන්නේ නැහැ. රටේ සල්ලි නැහැ කියන එක විතරක් මම දන්නවා. රටේ ජනතාව ගාවත් සල්ලි නැහැ. ජනතාවත් කියනවා අපිට ආදායමක් එන්නේ නැහැ වියදම විතරයි කියලා. එතකොට රටෙත් සල්ලි නැහැ. රටත් ණයයි. එතකොට මේ සල්ලි කා ගාවත් තියෙන්නේ?
ඕක තමයි බරපතල මේ දැනට තියෙන ප්‍රශ්නේ. මොකද 2009 වෙනකොට ඒ කියන්නේ අපේ යුද්ධය අවසන් වෙනකොට ලංකාවේ තිබුණු මුල් ණය ප්‍රමාණය ට්‍රිලියන 3.8යි. හැබැයි 2009 ඉඳලා 2021 වෙනකොට ට්‍රිලියන 20 දක්වා මේක වැඩි කරගත්තා. එතකොට මේ සල්ලි වලට මොනවද කරේ කියන ප්‍රශ්නේ තමයි අද පැන නැගිලා තියෙන ප්‍රධාන කාරණයක් වෙන්නේ. ඒක අවුරුදු 12ක් ඇතුළත තමයි රට මේ අරාජික තත්ත්වයට පරිවර්තන වුනේ. ඒ ණය ප්‍රමාණයට මොකද වුනේ? මටත් ඒ ප්‍රශ්නේ හැමෝම තියෙනවා. දැන් වර්තමානයේ මේක වගකීම කවුද බාර ගන්න ඕනේ? ඉතින් මහ බැංකුව අධිපතිවරයා භාණ්ඩාගාර ලේකම්වරයා ජනාධිපති ලේකම්වරයා මේ ඔක්කොම එක්ක ආවිලා ඉතාමත්ම දූෂිත විදිහට තමයි රට අරන් ගියේ. 2019 බිලියන 1900කට තිබුණු ආදායම 2020 වෙනකොට බිලියන 1300ට කඩා වැටුවා. බිලියන 600කින් පහළට ගෙනාවා. කවුද මේ ගෙනාවේ? මොකටද මේ ගෙනාවේ? දැන් වර්තමානයේ කතා කරන කාරණේ තමයි මේ IMF එකට යනවා. IMF එකේ ණය අපිට හම්බ වෙයිද? IMF එකට යන්න දෙන නැති හින්දානේ. ඩොලර් බිලියන 4ක් හරි 5කට වගේ ප්‍රමාණයකට තමයි IMF එක අපිට ණය ගන්න පුළුවන් වෙන්නේ. මේක මේ මහමුදට පොළෙල්ලක් දානවා වගේ වැඩක් මේක. හරි මේකේ රට නිදහස් කරගන්න හම්බෙන්නේ නැහැ. අනික බංකොලොත් වෙච්ච රට නිදහස් කරනවා කියලා කියන්නේ මහා සද්දන්ත කර්තව්‍යයක්. මේ විහිළු කරලා ගොඩ ගන්න පුළුවන් වැඩක් නෙවෙයි. මොකද බංකොලොත් භාවය ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා දවසයි බංකොලොත් භාවය ප්‍රකාශ කරාට පස්සේ දවසයි අතර අහසට පොළොව වෙනස්. මේ ලංකා ඉතිහාසයේ 2500 ක ඉතිහාසයේ කළු දවස හැටියට මම දකින්නේ අප්‍රේල් 12 වෙනිදා මේ ප්‍රකාශය කරපු දවස. පළවෙනි වතාවට මේ රට බංකොලොත් රටක් හැටියට ලෝකෙට කිව්වා. හරි. එතකොට මේකට කවුද වක් කියන්න ඕනේ? හරි. මේකෙන් ගොඩ ගන්න බංකොලොත් බව ප්‍රකාශ කරන කලින් දවසේ තිබුණු රටට ඕන දේවල් කරලා හරියන්නේ නැහැ. හිට රට ආයතනයකින් ආය ණයක් ගන්න බෑ. අද හෙට දවසේ අනිවාර්යෙන් බැංකු පද්ධතිය කඩා වැටෙනවා. ඒක වළක්වන්න බෑ. දැනට බැංකුවල ඩොලර් සෙක්ෂන් එක මේ වෙනකොට කඩා වැටලා ඉවරයි. රුපී සෙක්ෂන් එකත් වැඩි දවස් වෙනසට අනිවාර්යෙන් කඩා වැටෙනවා. හරි. ඒක වළක්වන්න බෑ. IMF එකේ තියා මොන සක්‍ර දෙයියාවත් මේ තියෙන සිටුේෂන් එකත් එක්ක. හැබැයි අදත් දියසැලියේ කකුල වගේ බාල් නටනවා ආණ්ඩුව. මේක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. හිටපු විගණකාධීපති ගාමිණී විජේසිංහ මහතා සහභාගී වූ Top 24 සම්පූර්ණ වැඩසටහන VNN24 YouTube නාලිකාවට පිවිසීමෙන් නැරඹිය හැකියි. පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි වූ සහ අපදාවට ලක් වූ පිරිස් වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් අද රෝමේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී පැවැත්වුණා. දෙව මෙහෙයට පැමිණි පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ශුද්ධෝත්තම පාප් වහන්සේ ආශිර්වාද කළා. අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආරාධනෙන් වතිකානයට ගිය කොළඹ අගරදුකුරු අතිඋතුම් මැල්කම් කාදින රංජිත් හිමිපාණන් ඇතුළු පිරිස මෙරට වේලාවෙන් අද දහවල් ශාන්ත පීතර දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයකට එක් වුණා. දේව මෙහෙය සඳහා පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි වූ මෙරට ජනතාවගේ ඥාතීන් පිරිසක් ක්‍රිස්තු සභාව සහ ඉතාලියේ වෙසෙන ක්‍රිස්තු භක්තිකයන් විශාල පිරිසක් එක්ක සිටියා. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් හට යුක්ති ඉටු කර දෙන ලෙස ඉල්ලා එහිදී ඔවුන් යාඥාවේ නිරත වුණා. පව් කළ බව කියමි. අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. The Easter Sunday bombings. ශ්‍රී ලාංකික කිතුණු සභාව ක්‍රිස්තු භක්තිකින් අද මෙම අලංකාර බැසිලිකා දේවස්ථානයට රැස් වුණේ පාස්කු ප්‍රහාරයෙන් වේදනාව විඳපු අපේම ජනතාව වෙනුවෙන් යාඥා කරන්නයි. ශ්‍රී ලංකා කතෝලික සභාව තීරණය කළා මේ ආකාරයට බැසිලිකා දේවස්ථානයට පැමිණ ඔවුන් වෙනුවෙන් යාඥා කරන්න. අපි හිතනවා එදා මීට අවුරුදු 3කට කලින් සිද්ධ වුණු ඒ අවාසනාවන්ත සිදුවීමේ සත්‍ය ඉක්මනින් හෙළිවේවි කියලා. අපි එක්ක අද ඉන්නවා එදා මියගිය ජනතාවගේ ආදරණීය ඥාතීන්. අපි දෙවියන්ට කියමු අපිට අවශ්‍ය සත්‍ය සොයා දෙන්න කියලා. Will work to get this truth. අප රටේ නොයෙක් රටවල සිටින සියලුම අයට විශේෂයෙන්ම ජනනායකයින්ට අපි ඉල්ලා සිටින්නේ නිහතමානීව අවංකව සත්‍යගරුකව තමන්ගෙන් වරදක් වුණා නම් ඒ වරද පිළිගෙන ජනතාව ඉදිරියේ ඒ සමාව ලබාගෙන ජීවත් වන්නටයි කියලා. නීතිය ආරක්ෂා කරන්නන්ට වගකීමෙන් බැඳී සිටින අයට මනුෂ්‍ය ඝාතන වලට සම්බන්ධ වීමට ඉඩ හැරියොත් මුළු රටම මුළු සමාජයේම අනතුරේ බව අමුතුවෙන් කියන්නට උවමනාවක් නැහැ. මනාව සැලසුම් කළ මහා මිනිස් සංහාරයක් දැනම රටේ පාලකයන් නොවැළැක්වීම මොන අපරාධයක්ද? පෞල් පිටින් ඝාතනය කිරීමේදී එයින් දේශපාලන වාසි ලබා ගැනීමට ක්‍රියා කළා නම් ඒ වරදක් බව තීරණය කරන්නට නීති පොත බලන්නට හෝ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළාදැයි ප්‍රශ්න කිරීමට හෝ යෑම මනුෂ්‍යත්වයට සරදම් කිරීමක් නිග්‍රහාවක්. පාස්කු ඉරිදෙන ප්‍රහාරයේ වින්දිතයන්ට සහ සෙසු සමාජයට සත්‍ය
පැහැදිලි නොකිරීමේ හා යුක්තිය ඉටු නොකිරීමේ ආදිනව දැන් අප රටේ උද්ගත වී ඇති අරගලයෙන් දැක ගැනීමට පුළුවන්. ගීතිකා ගායනා කරමින් රැඳී සිටි ක්‍රිස්තු භක්තිකයන් මෙලෙස පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවට යුක්තිය ඉල්ලා සිටියා. අනතුරුව අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට ලක් වූවන්ට ආශිර්වාද සිදු කළා. VN24 තුලින් දැන් කෙටි විරාමයක්. විරාමෙන් අනතුරුව විදේශ සහ ක්‍රීඩා ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. ඒ සමගින් සියල්ල එක් තැනකටගෙන ආ VN24 රාත්‍රී 8 ප්‍රයිම් ටයිම් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන්නමවට පත්වනවා. දෙස් විදෙස් සහ ක්‍රීඩා තොරතුරු දැන ගැනීම සඳහා පිවිසෙන්න www.vnn24.lk අපගේ වෙබ් අඩවිය වෙත. හම්බෙමු රාත්‍රී 10ට. මම රවිදු විජයසිංහ. මම ශාරා කෝරළගේ. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්. From VNN24. This is VNN24 Prime Time. Live from Studio 24 in Colombo.